අයබෝන බදත් මේ රැඳිලා ඉන්නේ ෆ්‍රී ටීවී නාලිකාව ඔස්සේ වෝල්ටේජ් වැඩසටහන සමග. අද අපිත් එක්ක එකතු වෙන උන්වහන්සේ පිළිබඳව විශේෂ හැඳින්වීමක් කරන්න අවශ්‍ය නැහැ කියලා හිතුණා. මොකද උන්වහන්සේව නොදන්න කෙනෙක් රටේ නැති තරම්. එම නිසා ඊටමත් ගෞරවපූර්වක නමස්කාර පූර්වක ඔබ වහන්සේව පිළිගන්න අවසරයි අපේ හැමදෙරෝනේ. තෙරුවන් සරණයි. නිරෝධානය වෙන්න සිද්ධ වුණා කියලා දැනගන්න ලැබුණා. නෑනේ හොරෙන් ඇවිල්ලා ලංකාවට. FB එකේ එහෙම ගියා. ඒක තමයි මං ඇහුවේ. බස් එකට හොරෙන් නැගලා PCR ටෙස්ට් නොකර පන්සලට ගිහිල්ලා කියලා. ඉතින් අපි රටේ දන්න මිනිස්සු බබ්බු නෙමෙයි එයාපෝට් ඔක්කොම හොඳට දන්නවා. ඔව්. ඉතින් අර පොලිමේ ඉඳන් ඉන්න ඕනේ නැහැ. ඔක්කොම ටික කරා බෑග් ගන්න නැති වෙලා තියෙනවා. ඊට පස්සේ ටක් ගාලා PCR කරලා බස් එකට නැග්ගා නිදිමතේනේ. ඉතින් ඔතන මොකෙක් හරි හිටිය විරුද්ධවාදියෙක්. ඒකට ආපු කට්ටිය ඉතින් ඒ වෙලේ ගියා හොගා. එතකොට ඔබ වහන්සේ දින 14 මම ඉතින් නිරෝධානය කියලා දවස් 7ක් සද්ද නැතුව හිටියා කාටවත් ඔන්ලයින් මොකුත් ගියේ නැහැ. ඔව්. තමයි දැන් තව යන උඩටම යනකම් හිටියා. මඩ ගහනකම් ඊට පස්සේ 7 වෙනි දවසේ නිරෝධානය නම් ඔන්ලයින් ඇවිල්ලා පෙන්නුවා මේ අපි ඉන්න තැන රාජගීරි ආයුර්වේද මධ්‍යස්ථානයේ හිටියේ. යුද හමුදා බාරේ. ඉතින් හොඳට සැලකුවා බලාගත්තා. PCR දෙකක් කරා. අපි ආපු දවසේ එක්කෙනෙක් හැදුනා. දෙවෙනි PCR ටෙස්ට් එකේ තව එක්කෙනෙක් හැදුනා. ඉතින් මගේ එහා පැත්තේ සීට් එකේ ආපු මීගම් පුතෙක් තමයි හැදුනේ. බය හිටියා. ඉතින් ප්‍රංශයට දීලා ජීවිතේ බේරලා මෙතත් බේරලා. ඒ වහන්සේ ප්‍රංශේ සංචාරයක් ඉවර කළා නේ. දවස් 20යි ගියේ. මාස 3ක් සල්ලි දීලා හිරේ ගියා. කොහොමද සංචාරය අපි හැමදෙරෝනේ? සංචාරයක් නැහැ ඉතින් හිරේ. මේ වගේ බෙහෙත් තුන්ඩ පෙන්ලා ඇවිදින්න බෑ. කෙලිම ලොක්. කෙලිලි ගියොත් එම් පාරෙන් ජීවර 300ක් දඩ ගහනවා. නීතිය නම් නීතිය. හොඳයි. මේ ඔබ වහන්සේ ගැන කතා කරනකොට ඔබ වහන්සේ ගැන අපි දන්නවා, සමාජය දන්නවා. හැබැයි සමහරක්ට තියෙනවා විවිධාකාර විවේචන. ඒක සියල්ලොන්ම පොදුයි. ඇයි ඔයගොල්ලෝ මාව ගෙන්නුවේ? තව හාමුදුරුවෝ වෙනවා මේ රටේ. ඔබ වහන්සේගෙන් මේක දැනගන්න හොඳයි කියලා හිතුවා. මං අහන්නේ දැන් තව මේ රටේ හාමුදුරුවෝ ඉන්නවා. ඔව්. ඔයගොල්ලෝ මාව ගෙන්නන්නේ ඇයි? ඔබ වහන්සේ කෙලින් කතා කරන නිසා. අනික කෙලින් කතා කරන්නේ නැද්ද? ඊට වැඩිය කෙලින් කතා කරන කියලා අපිට හිතෙන නිසා. අනික් කෙනෙක් කතා කරන්න පුළුවන්. කතා කරන්නේ තමන්ට දෙයක් නැති වෙයි කියලා. මට ඉතින් නැති වෙන්නේ දැන් නම් යායට පන්සල හදලා තියෙනවා. අම්මා ඉන්නවා. ඉතින් මං හිතන්නේ මම ප්‍රංශයට ගියම නෙමෙයි මම ආවේ. හවස 6ට පටන් ගත්තා නම් රක්කල් සයිලන්ට් වදින්න වාහනවල උදේ 8 වෙනකොට 890ක් වැඩි හිටි නිවාසේ ඔක්කොම මැරලා ඉවරයි. ඉතින් මොනවාද ජීවිතේනේ? හින්දා වැඩක් නැහැ. ධර්මයේ ත්‍රිකාලිකයි. එච්චරයි. හොඳයි. මම මෙහෙම ඇහුවොත් ඔබ වහන්සේගෙන්. ඔබ වහන්සේ මම අද ආවියයි දන්නවද? ඔව් අපේ ෆ්‍රී චැනල් එක අඬ ගෙවම ආවේ මං හදිස්සියෙන් ඇවිල්ලා ෂූට් එකක් කිව්වා පොඩි වැඩකට. ටක් ගාලා කරලා දුන්නා. ඒකට කරුමිට අද මේ ආවේ නැත්තම් එන්නේ නැහැ. තාම කොරෝනා පැය 48කුත් නැහැ මං. ලියුම් අස්සම් කරලා බාර දීලා. ඒක කරු කරලා තමයි ආවේ. නැත්නම් අර බයින් නැහැනේ පාරේ යනකොට පාරේ බයින්න යනවා කියන්නේ නැහැ. ටීවී චැනල් වැඳගෙන නැහැ. අද ඕනනම් අද යන්න පුළුවන් ජාතිරිපනේ බන්දු නැමතුවා හොඳ යාළුවා. එපා. එහෙම වැඩක් නැහැ. දේශපාලනය කරනවා මං. දේශපාලනය විතරයි. ඔය කියන දේශය පාලනය කරනවා. ඒකට උදව් කරනවා. ඔය තුප්පේ දේශපාලනය නෙමෙයි. මං අහන්න ඉති ප්‍රශ්නෙත් ඒකයි. ඔබ වහන්සේ දේශපාලනිකද? මම දේශපාලනය කරනවා. මං ගෝඨාභය රාජපක්ෂ. එපෝට්ටුවේ නෙමෙයි. පොට්ටුවේ නෙමෙයි. නෑ නෑ නෑ. ඒ වැරදීමක් ලොකු වැරදීමක්. එතකොට ජනාධිපතිතුමාගේ මොකක් හරි පෞද්ගලික සම්බන්ධයක් හිතවත් දැකලවත් නෑ. අතින් අල්ලවත් නෑ පිරිදුනක් යට ගලවත් නෑ. හැබැයි ඔබ වහන්සේ මේ පසුගිය ජනාධිපති වෙන්න සමයේ එතුමා වෙනුවෙන් සෑහෙන පෙනී සිටිනවා. ස්ටේජ් එකවත් නැග්ගේ නෑ. කතා කරා කෙලින් කිව්වා. රට නායකයෙක් ඕනනේ. මුහුදු මහ විහාරේ. දැන් තියෙන ප්‍රශ්න අර දැක්කනේ ප්‍රයිවට් බැංකුවල බයින් හැටි. ඔය තියෙන තරහ. දැයියේ බෝම්බ පිපුරුවා යාපනයේ ගෙදරක. ඉතින් මේ අලුයට ගිනි අපේ ලෝකේ තියෙන්න මොන රටක බුද්ධි බලකාය. අපේ රටේ ඒක නැති වුණා. ඒ ප්‍රතිඵල මේ තියෙන. දැන් හදන් යනවා. ඒක කාටවත් තියෙන්න ඕන. ඔබ වහන්සේ හිතන විදිහට හේතුව ඒක නැති වෙන්නේ. ඔයා විවාහකද? නෑ. විවාහ වෙන්න ඉන්නවනේ. ඔයා විවාහ වෙන්න ඉඳලා විවාහ වෙලා ධර්මවල හදලා ඔයා ආර්ථිකේ වැඩනොත් නෝනා වෙන මහත්තයෙක් හොයා ගන්නවා ආර්ථිකය ගෙනියන්න. ඉස්පැවිල් එකක් වගේ. හැබැයි ඒකට වාර්තින බලය අඩු වෙනවා. ආණ්ඩුවක් ගන්න බලය නැති වුනහම දෙතුන් දෙනෙක්ගේ හයිය ගත්තොත් ඒ දෙතුන් දෙනා කියන දේ නටන්න වෙනවා. අර පාර්ලිමේන්තුවේ 95%ක් බලය අපිට තිබිලා 5 දෙනෙක්ගේ අරගෙන ආණ්ඩුව කරන්න ගිය ප්‍රතිඵල තමයි දැන් තියෙන්නේ. පෙර පාර්ලිමේන්තුවේ. තුනෙන් දෙක ඉල්ලන්න ඕන. තුනෙන් දෙක අනිවාර්යම ඕන. තුනෙන් දෙක ඕන
මේ සියලු අවස්ථා ඔක්කොම වෙනස් කරන්න ඕන. ස්වාධීන කොමිෂන් සභාවේ මැතිවරණ ස්වාධීන කොමිෂන් සභාවේ කොහොමද මුස්ලිම් දෙමළයි ඇප්ලිකේෂන් දුන්න ජනාධිපතිවරණයට දෙන්න බෑනේ අපේ රටේ එහෙම. අපි ඉතිහාසවත් දැක්කේ නැහැ දෙමළ මුස්ලිම් වලට ඡන්දය ඉල්ලන ජනාධිපතිවරණයට. මට නිකන් ඇස්වල කඳුළු ආවා. අපි රටනේ මේක. මේ ප්‍රංශයට එංගලන්තෙ ජපාන්ට ගියා අපේ රටේ වටනකෝ. ඒතර කෙනෙක් තර්ක කරොත් උන්ට අයිතියක් කියන්නේ උන්ට මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඒකට බඳින්න ඕන 100%ක් තියනවල පළවෙනි අවස්ථාවේ තිබ්බා. ඒක මොකුත් නෑ මේකේ. රටකට නීතිය හදන්න ඕන අද ගැන බලලා නෙමෙයි රටේ මහජාතිය ගැන බලලා. ඕන රටක එහෙමයි. අපේ මහජාතිය බලන්න නැතුව තමුන්ගේ වාසියට බලන්නගේ ප්‍රතිඵල මේ. ඔය ආවුණත් කෝටි 4ක් 5 දුනොත් එයාත් වෙනස් වෙනවා. ඔය නෑ කිව්වට. ඒ තත්ත්වෙට සිංහලයාපත් වෙලා. ඇයි? ඉතිහාසයයි සංස්කෘතියයි බුද්ධ ආගම උගන්වන විෂයන් බොහොම පල්ලෙහාට දාලා. ඕන රටක ඒව නැතුන රට වැටෙනවා. ඔබ වහන්සේ ජාතිවාදී කියලා හිතන්නේ නැද්ද? මං ජාතිවාදී. මං ජාතිවාදී වෙන්නේ නැත්නම් මොකද මම මේ වෙන කොහොත් මේ ඉතිෝපියාෙන් කොහේ ජාන ගියලා අම්මේ බඩේ තැම්පත් කරේ මං සිංහල. එතකොට අපි හඳුනන්නේ මේ රට තුල එතකොට දැන් ඔබ වහන්සේ බෞද්ධ භික්ෂුවක්. ඒතර හකීම් කතා කරනවා, තොණ්ඩමන් කතා කරනවා, ටීමයිෂන් කතා ඒ කට්ටිය කොහොම කතා කරනවා? ඒගොල්ලන් මොකද කියන්නේ ඔයගොල්ලන්? ඔබ වහන්සේ ගත්තොත් ඔබ වහන්සේ භික්ෂුවක්. එතකොට ඔබ වහන්සේ මිනිස්සුන්ව හික්මවන්න නැත්නම් මිනිස්සුන් සංසුන් කරන්න තමයි බණ කියන්නේ. වා තෙරුවන් සරණයි කියනවා ටීපනසය පත්තු ගන්න ආවොත්. ඕන කුණුහරුපකින් හාවුන්නහකට බැනලා හාමුදුරුවෝ බයි දෙකද සිවුරක් දාන් කතා කරන හැටි. හාමුදුරුවෝ දින කුණුහරුප ටික ඔක්කොම කියලා ඉවරයි. ඒ මිනිහා. ඔක තමයි වැරදුනේ. මේ ශාසනයේ තුන් ගොල්ලක් ඉන්නවා. හරි. ආරණ්‍ය වාසී හාමුදුරුවෝ ඉන්නවා. විහාර වාසී ඉන්නවා. මේ අපි ඔය වැඩ කරන අය ඉන්නවා. තුන් ගොල්ලෝ. වැඩි හයිලයිට් ඉන්නේ අපිනේ කතා කරන්නේ. හරිනේ. මේ ලංකාවේ ප්‍රසිද්ධ අසපුව ගෝඨාභය චන්දිති වැඩ කරා මේ සැරේ. කවුරුත් කතා බහ නැහැ. අපි කරා නම් ඕක. ගොටිත් ගන්න වෙයි. වතුන් කිව්ව ඔබ වහන්සේ මේ ජනාධිපතිතුමාට උදව් කරේ දේශපාලන මේ ජනාධිපති වෙන්න කාලේ උදව් කරේ තනතුරු ගන්න නැත්නම් දේශපාලන වාසි ගන්න කියලා. ඇත්තටම තනතුරක් දෙන්න ආරාධනා කළේවත් නැද්ද? ඇයි මේ තියෙන තනතුර මදයි. මිනිස්සු ආදරෙන් ඒ තනතුර ඊට මම තනතුර දේශපාලනික තනතුරක්. වර මම දෙයක් කියන්නද? හොට හැමෝම කිව්වා ප්‍රංශින්ද මාරි ක්ලිප් එකක් දාන්න ගෙන්න ගන්න කියලා. ටිකට් එක ලක්ෂ 3යි. එන්න. මං මෙන්න මේ ෆෝන් එක මෙහෙම තියාගෙන හැමදාම හවස මේක ඔන්ලයින් ගිහින් මගේ යාළුවෝ පිටරට ඉන්න ළමයි රුපියල් 2000 3000 5000 දාලා ලක්ෂ 11ක් ගියක් කළා අනිද බාර දෙනවා මහියන්ගනේ කෑල් 3යි සාලේ කුස්සියයි. ගෙවල් 16ක් පටන් ගන්න තියෙන. ඔක්කොම වැඩ නවත්තලා 2022ට අවුරුදු 50යි ගෙවල් 50ක් හදනවා. ළමයි පහක් හදන්න ගියක් දෙන්න. නැත්තම් දෙන්නේ නැහැ. ඒකත් ඉල්ලන්නේ නෝනේ. දැන් මාවතගම බින්ගිරි මේ ඔක්කොම හදනවා තැන් වල ගෙවල්. මේක මෙච්චරයි. ඔබ වහන්සේ හදන. ටාගට් තියෙනවා. දැන් අපි කණේ කරවන අපි නිදී අපි ඒ අයියෝ මැරෙයි. ඉතින් කියන අපි මම හැමතිස්සෙම ප්‍රංශයේදී හිටියේ පින් කරලා තියනවා ගොඩක් අපි. අම්මා මෙහි ඉන්න මං එහි ඉන්නේ. අම්මා වල මාව දකින්න හම්බෙන්නේ නැහැ. මම වල තව දකින්න හම්බෙන්නේ. ඔබ වහන්සේගේ පවුල වෙන කවුද ඉන්නේ? මං විතරයි. ඔබ වහන්සේ විතරයි. ෂිපර් එක දාලා මිනිහ දානවා වලට. එච්චරයි. මොකද නදකින්නද? වෙනස් වෙන්න ඕනේ. කොරෝනා කියන්නේ ආශිර්වාදයක් අපිට ජීවිත වෙනස් කරා. අනිවාර්යෙන් නිකං ආශිර්වාද ලොකු ආශිර්වාද. මේ ධර්මයට පිටින් ගිහිල්ලා මේ ජීවත් වෙච්ච සියලු දේ නැවතුණා මේ කොරෝනා ඉඳන්. ඒක ලොකු ආශිර්වාදයක්. හැදෙනවා නම් ආශිර්වාද. ගොඩක් හැදිලා ඉන්නේ. නිකන් අම්මලා නිකන් මාසෙසරයක් ප්‍රයිවට් හොස්පිටල් ගියා නැත්නම් අම්මලාට හරියන්නේ නැහැ. ඉතින් මාස ගානක් ස්පිතාල වහන ප්‍රයිවට් එක හොඳින් මිනිස්සු ගෙවල් මරුන්නේ නැහැ මොකෙක්ක. අපි හැටි. අපි හඳුරන්නේ මේ අර මේ එක එක්කෙනා එකතු වෙලා සල්ලි දීපුවෙන් ඔබ වහන්සේ කිව්වා දැන් අර ගෙවල් හදනවා කියලා. ඒකත් එක්ක මට අහන්න හිතුණා මේ එළියේ සමාජයේ කතා වෙන දෙයක්. ඔබ වහන්සේ මේ පිටරට සංචාරවල ගියහම සල්ලි එකතු කරනවා කියලා. ඔව්. ඒක ඔබ වහන්සේ මේ මම දෙයක් අහන්නේ. මේ ලංකාවේ ආලු ගොඩක් පිටරට යනවා. ගියේ කෙනෙක්වත් ගාන කියනවා. ඉතාලි ලක්ෂ 69යි. ඔබ වහන්සේට ලැබුණා. මාසෙයි. කොරියාවේ ලක්ෂ 72යි තුන් පාරට. මේ සැරේ ඔච්චර ප්‍රශ්නේ පිළත් ලක්ෂ 10යි. ප්‍රංශේ. ඒ වගේ 8 ගුණයක් දාන වැඩ කරලා තියෙනවා. පොත්වල නැහැ. මේ දැන් එන්න කලින් අම්මයි චේන් එක බේරලා ආවේ. චේන් එක ගස්තිලා ටිකට් හදාන ගියේ.
අනිවාර්යයෙන් මට රට ගියාම සල්ලි මට යන්නේ හැමෝටම පැනලොම් දෙනවා. ඒව ලැබෙන සල්ලිද අපේ හැමදෙරේ නැත්තම් ඉල්ලලා ගන්න ඕ එකතු කරන්නේ ඉතින් මෙහෙම දැන් ඔයා ගාලෙමුට ආදරය කරනවා කියන්නේ. අපි අර දුවට කියන්නේ ඔයා කිව්වේ නැත්තම් ඔයා ආදරය කරනවා. ඉතින් ඉන්න වෙයිටින්. මෙන්න මේ ප්‍රොජෙක්ට් කරනවා මෙයාට උදව් කරන්න කියනවා. මිනිස්සු උදව් කරනවා. මට කියන්නේ ඕන කෙනෙක් උදව් කරනවා. කියන්න තුව බෑ. දැන් මට මං ඉන්නවා මම ගාව ගෝලු මට මේකට දාන්න දෙන්න කියනවා. ඉතින් කියන්නේ මිනිස්සු දාන්න දෙන්නේ දැන් මං දැන් මේ දැනුත් මේ සල්ලි දාලා තියෙනවා. ගෙවල් 50 හදන විතර හැමෝම උදව් කරනවා. යූරෝ 20 වල හම්බ වෙනවා. යූරෝ 20 කියන්නේ රුපියල් 4000ක් විතර. එතකොට දැන් යූරෝ 20 වල 25ක් කියන්නේ ලක්ෂයක්. මේ දැන් ඒව පොකට් එකේ දාන් ඇවිල්ලා මේ දැන් ඒ ටික එකතු කරලා ලොප් එක දාලා දැන් ළමයෙක් අතේ යවුවා. මම දැක්කනකොට සල්ලි අතේ තිබ්බ. ඒ මේ ටික ආගත්ත නෑනේ ඔය ටික. ඔබට මන්ද. ආතන. ඒ 20 කොළ ටික යවුවා දැන් බයිසිකලයක් දාලා මට ස්පීකර් සෙට් එකක් ගේන්න. හෙට මම පන්සලේ ස්පීකර් සෙට් එකක් පූජා කරනවා. යාළුවෝ දන්නෙත් නෑ මං ගේනකම්. මං එහෙනම් මේ ලංකාවේ ලොකු වාහනේ පදින්න පුළුවන් මට පදිනවා නම්. එහෙම සල්ලි එකතු කරා නම්. මගේ account check කරන්න තියෙනවා. එහෙම ඕනේ නෑ. හැබැයි ඉතින් සල්ලි වල ලෝභ නෑ. මං අතන ඉන්න අරයා දන්නවා තාත්තා මොනවාද කරේ අම්මා මොනවාද කරේ සල්ලි පොඩි කෑන්ද කරලා තියෙනවා. සල්ලි වලට ආස නෑ. එච්චරයි. ඒතර වහන්සේ මේ දේශපාලනිකව තියෙන සම්බන්ධතාවලින් ওই දේවල් වලට ආධාර උපකාර ලබා ගන්න නැද්ද? ඒගොල්ලන් දෙන්නේ කාගේ සල්ලි මිනිස්සුන්ගේ සල්ලිනේ මහා බණ්ඩාකර. මොකටද ඒව ගන්න? රටේ කොච්චරද වැඩ පාලම් හදන්න ඕන, පාර හදන්න ඕන, ඉස්කෝල දාන්න ඕන, හොස්පිටල් දාන්න ඕන. පන්සල හදන්න දායකයෙක් එකසුවර ගන්න. ඒක අපේ දක්ෂතාවය. මේවර මැතිවරණය ගත්තොත් ඔබ වහන්සේට මේ ආරාධනාව වෙනත් එකතු වෙන්න කියලා යම් පිරිස් එක්ක. දැන් ඔබ වහන්සේ පසුගිය මොන්ටිසෝරියට මාව යවන්න යන්නේ. දැන් මොන්ටිසෝරි නිමාඩු දින මේ දවස්වල දියවන්නාවේ. නෑ පක්ෂත් එක්ක එකතු වෙන්න කියලා ලක්ෂ 60යි වැඩ කරන්නේ අවුරුද්දට മന്ത്രി කෙනෙක්. ලක්ෂ 60යි තියෙන ප්‍රතිපාදන. මම ඊටව මාස දෙක තුන ලක්ෂ 60 වර වැඩ කරනවා. දැන් හෙට වවුනියාවේ බන පුන ඇහුව මොනවාද ඕන කියලා. මම කිව්වා දැන් අලුත්ම සිස්ටම් එක. දැන් මම පටන් ගන්න තියෙන අනික් වගේ බොරු බයිලා ගහලා ලියු කන්නේ. දැන් බනකට යන්නේ 25000ක් නැත්තම්. සිමෙන්තු කොට 25යි. නැත්නම් යන්නේ. දැන් ප්‍රසිද්ධිය කියලා තියෙන්නේ. අරක හදනවා මේක හදනවා කියලා මේ ලේකම්ලා දාලා ෆෝම් පුරවන්න මම ගාව නැහැ කවුරු. මං හිතලා බන්ට මේවත් නෑ තුවාය දාන් ඉන්නේ පන්සලේ. දැන් යන්නේ නැහැ බනට සිමෙන්තු 25 දෙන්නේ නැත්තම්. එතකොට අපේ හැමතුරනේ මේ බෞද්ධ දර්ශනෙත් ඔක එකකද? ඔක ගැලපෙනවද ඔක? එතකොට කියන්නේ දැන් බණකට යන්නේ නැහැ 25000ක්. ඉතින් අත්තලායෙන් බණකට යන්නේ 25000ක් කියන්නේ චේතනා මොකද්ද? ගෙවල් හදන එකට. මම බණකට යනකොට ලක්ෂ එකක් දෙකක් වියදම් කරලා ලයිට් දාලා කොඩි දාලා දන්තල් දීලා. ඉතින් ඒ ඔක්කොම අතලා බණ කරලා ගේකට සීට් ටික කරන් දෙනවනේ. ඒවා බැඳලා නැහැනේ. බැඳලා නැහැ කිව්වා. ගෑනලා මැඩ කොත් රෙජිස්ටර් කරමු යන් ගෙදර කියලා. පුදු අප්පෝ දෙපැත්තෙන් මැරෙන්න දයි මිනිස්සු. පවුල දෙකේම. මිලියනයක් විතර ඉවර වෙනවා. හැබැයි ඔයා ඔය දෙන්න තනි තීරණයක් හයියට අරන් ඔය දින බැන්දොත් වෙන මිලියනයක් ඉතුරු වෙනවා. ඒක ඔය දැන් තීරණයක්. තේරෙනවද? ෂෝ එකකට ඉන්න පුළුවන්. මාසෙට ලක්ෂ එකමාරට හොඳ බෙන්ස් එකක් ගන්න පුළුවන්. ඩ්‍රයිවර් කෙනෙක් ගන්න පුළුවන්. දෙන්නෙක් අන්දලා දෙපැත්තෙන් ඉඳන් යන්න සුදු අන්දලා. එහෙම නෑ. ඉතින් මේවා කියන්න ගියාම ඉතින් ආයි මට වෙනුම් අහන්න වෙනවා. වෙනුම් ඇහුවෙත් ඔවා කියලා. මං කිලින්ම ප්‍රසිද්ධිය කියනවා. බණකට යන්නේ නැහැ සිමෙන්ති කොට 25 දෙන්නේ නැත්තම්. කියෙම කියලා තියෙනවා. දැන් මේ අද දෙක කතා කරා මේ ගමෙන් බණ හැමෝටම ගහන්න පෝස්ටරේ හාල් පිරිකර ගේන්න. ප්‍රසාප කරවා මේවා ඇන්කර් පැකට් උස්සන්න එපා. හාල් කිලෝ 5 පුළුවන් තරම් පැකට් ගියන්න පූජා කරන්න. මිනිස්සු කන්නේ නැතුව ගොඩක් ප්‍රශ්න ඉන්නවා. ගාමන්ට් වල ළමයි භාගයට භාගයක් දොට්ට. ගාමන්ට් එකක් කියන්නේ මහන් ළමයි විතරක් නෙමෙයිනේ. ඒකේ අතුරු ගොඩක් ඉන්නවා. තේ ටික හදනවා, අතු ගන්නවා, සුද්ධ කරනවා, කාඩ්බෝඩ් ටික ගේනවා. මේ ඔක්කොම දොට්ට. කවුරුත් ඒවා කියන්නේ නැහැ. මහල යවන්නේ කොහෙද? මහන් ඒවාට රෙදිත් නැහැ. චීනෙන් රෙදි එන්නේ නැහැ. මහල දැන් මාස් මහන්නේ ගොඩක් ෆැක්ටරි වල. ඉතින් මාස් මහල හැමදාම මහන්න පුළුවන් ඒ. මොකක්ද අනේවට වෙලා තියෙන්නේ? මං ගන්න හැම වෙලේම මගේ ෆෝන් එක එන්ගේජ් නේ. ඔයා මේ මොනවා කියනවද මන් දන්නේ. මම මේ බයික් එකක් ගන්න try කරනවා. අනේ නිකන් බොරු කියන්න එපා නහස්. කෝල් එකකින් කොහොමද බයික් එකක් ගන්නෙ? ඔයා මොන්න කෝල් එකක් කරන් බලන්නකෝ 3:11ට. ස්පීකර් දාලා බලමුකෝ. බලන්න. දැනුමයි වාසනාවයි තරගාවලිය සඳහා ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙම තරගාවලියට සහභාගී වී ඔබට දැනුම සමග වටිනා Honda Grazia 125 මෝටර්සයිකලයක් දිනාගත හැකි අතර ඊට අමතරව ඔයත් මං ගැන සැක කරගෙන ඉන්නේ නැතුව 23:11ට කෝල් එකක් කරන් බයික් එක දිනා ගන්න සපෝට් එකක් දෙන්න.
අර මේ මගේ ප්‍රශ්නේ පටන් ගත්ත වෙන තැනකින් දැන් ඔබ වහන්සේ ගත්තාම මේ ජනප්‍රිය කෙනෙක්නේ සංඝ සුපර්ස්ටාර් කෙනෙක්. ජනප්‍රිය භික්ෂුවක් ඔබ වහන්සේ. ආ. එතකොට ඒක මේ දේශපාලන වේදිකාවටත් ජනප්‍රියයිනේ ඔබ වහන්සේ. පසුගිය මැතිවරණෙත් එක්ක. ඔව්. හැම මේ සැරේ වේදිකා දෙක නගිනවා. දැන්ම කියලා කියන ඥානසී channel එකේ එකක් සරත් විරසේකරසේගේ අපි ගෙන්නනවා ගමට. මොකද අයියා හාමුදුරුවෝ මගේ සිරසේ මම ගොඩක් හිතවත්. අනික් එක මම නුවර හාරිස්පත්තුවේ තිලක් අයගේ ස්ටේජ් නගිනවා. මොකද මම නුවර ඉන්න කාලේ එයා සභාවේ සභාපති මාරු උදව් කළා දිනවා. ඒ කාලේ අපෝටුවේ හාරෝ නෙමෙයි. මේක වර්ගයා වෙනුවෙන් බුදුහාරෝ තමුගේ තාත්තා බාන්න ගියා. එච්චරයි. ඔය කියන දේශපාලනේ මං කියන දේශපාලනේ දෙකක්. තේරෙනවද? බඩ වඩා ගන්න දේශපාලනේ මට පුළුවන් මං කොට විහාඳුර. මට දෙන්න වාහනයක් මිදස් ඉලන් බොන තරම් මං වාගේ මීටින් ටික ඔක්කොම එන්නම්. ඒ ආරාධනා කරපු හින්දා දැන් නැත්නම් ඔබ වහන්සේ ඔය කැමැත්තෙන්ද? මේ කැමැත්තෙන්. ඔබ වහන්සේ සුවත කියන්නේ නැහැ. අපෝ. මොකද මෙහෙමයි. පිළියුතෙන් පුදන්න වෙනවා. මොකද මේ වෙලාවේ හොඳ ඔලු දෙක දෙනා තල්ලු ගන්න මොන අනිවාර්යෙන් ඇතුළට. ගොඩයි මහත්තයා කියනවනේ මට දොස් කියන්න එපා පස්සේ. ඕගලන් තියොර ලෙවන්න හොඳ ටික. මේ දවස්වල බලන්න මගේ තියරිය මොකද්ද කියලා දන්නේ නැහැ නේ දේශපාලන තියරිය. මම මහා ඡන්දෙදී. පොට්ටුවේ නම් සිංහලයකට දෙන්න. UMP නම් සිංහලයකට දෙන්න. සමගි බලපෑම සිංහලයකට දෙන්න. JP නම් සිංහලයකට දෙන්න. එච්චරයි. ජාතිවාද නෙමෙයි අපේ කම. ඔය ප්‍රශ්න ඔක්කොම විසඳන එතකොට. වවුනියාවේ සිංහල ආසනේ එහෙම් පිටින් තියෙන ඡන්ද ටික. හැබැයි යන්නේ වෙන ජාතිකයෙක්. ඇයි ඒ? අපිට නෑ. මෙතන අපේ හතරක් ෆයිට් කරනවා අනිවාර්යෙන් එකක් ඇතුලේ. රටේ ගොඩක් ප්‍රශ්න තියෙනවා අපි කතා නොකරන. හැබැයි අපි කතා කරන්නේ ජාතිවාදී. අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ඔබ වහන්සේගෙන් මම මේ අහන්න හිටපු අනිත් ප්‍රශ්නේ ඔබ වහන්සේ සම්බන්ධව තියෙන අනිත් කතා බහ සමාජේ නෝනගෙනෙක් ගැනද? නෑ නෑ. ඔබ වහන්සේ මේ කියන බණ ටිකක් වෙනස්. ඔව්. ඇයි ඒ කියන්නේ මේ ඇත්තටම දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මේ ඇත්තටම මේ බණද කියන්නේ කියලා. කාලීන බව හරි. මම කතා කරන දේත් හරි. නමුත් මේ බණද කියන්නේ කියන එක සම්බන්ධ. දැන් එදා අපේ පටාචාර්ය තුන දේ මේ අවුරුද්දකට කලින් තුන කියලා නුවර වුණා. නුවර වුණා. නාන්දගේ ළමයි හතරම ගියා. ඒතර ඒකද හොඳ කියන්නේ අරකද හොඳ? ප්‍රැක්ටිකල් වෙන්නේ කොහොමද? නුවර සිද්ධිය ප්‍රැක්ටිකල්. ඉතින් ඒක හරි අපේ හැමදෙරේ. නමුත් දැන් ඔබ වහන්සේ බණ කියන විදිහෙන් සාමාන්‍යයෙන් අපි දන්න විදියට ඔයාට මං ඇවිල්ලා බණක බලන්න කොල්ලයි කෙල්ලයි බල්ලයි ආච්චි ඔක්කොම එනවා බලන්න මං ගියා. මට පුළුවන් මේ වහගෙන මට අත තියාගෙන මට පුළුවන් රංගපෑමක්ද මන් දන්නේ අර මේ ළඟදී පිටිදුවේ නායකවරු මට වෙනත් ගියාම ප්‍රශ්නෙකට නායකවරු කිව්වේ 12න් පස්සේ ඔක්කොම කාලා භාවනා කරලා බුදියනවා කියනවා. ඔක මං කිව්වා නම් නා පිටිහාට අභියෝග කරන්න ගියේ නැහැ කවුරුත්. අන්න ඒ වගේ මේ මම අද එක දෙයක් කෙලි කරන්නම්. මගේ බණ අයින් කරලා තියෙනවා පංගුවක් අය බණ 7 ප්‍රෝග්‍රෑම් එක. ඇයි ඒ? බණ 7ක් තියෙනවා නම් ඒ 7 වැඩිම සෙනඟ මට. මම දන්නේ නැහැ. මං වශීගුරුකම් කරන්නේ නැහැ. මගේ චේතනාව දැන් මං දුක් විඳලා මගේ සාසනෙ මං තැන හදලා තියෙනවා. අක්කර ගණන් පන්සල් බාර ගන්න කියලා තියෙනවා. කුරුණෑගල පැත්තේ මාරු කරන්නේ නැතුව. එපා මොකට? මට පුළුවන් ඒක බාර අරගෙන ටික දවසක් ඉන්නවා වීකෙන්ඩ් එකේ පොල් ටික කඩා ගන්නවා එනවා මට එහෙම එපා. දැන් මේ කොල්ලා කියන 48ක් ඇති දැන්. බණ මං අර 50 25000 නියෝගي දැම්මේ බණ අඩු වෙනවා එතකොට. නිදහස ඉන්න ඕන දැන්. ඇති දැන්. නේ මොකද මම මේ ප්‍රශ්නේ අපි හඳුනන්නේ දැන් සාමාන්‍යයෙන් අපි දන්නේ ස්වාමීන් වහන්සේලා අන්තිමට දැක්කද වීඩියෝ එකේ මම බීලා එලෙව්වා. අන්තිම ගියා වීඩියෝ එකක්. ඒ බීලා එලවන මිනිස්සයා එලෙව්වා මං. එනවා කෙලින්ම මගේ ළඟටම. ඒ මිනිස්සයා හැමදාම මේ පන්සලේ බීලා ප්‍රශ්න ඇති කරනවලු බණ වලට. ඉතින් මට වැඩි ජනප්‍රියචරිතය පන්සලේ බණ කියලා තියෙනවා. ඇයි බය වෙන්නේ? මට නම් බණ නැති වෙයි. බණ නැති වෙනවා කියලා හත්තනම් මේ හැමෝම බණ කියන ලංකාවේ. දැන් මං අපවත් වෙනවා ප්‍රංශ මොකද වෙන්නේ? කොටුවේ පොඩි හන දැන් සමුගන එච්චර නිවුස් එක. ඒක ඉතින් අර දැන් සමාජ මාධ්‍යයකට සතියින් ඉවරයි. බණ කියන එක ඒක මගේ ශෛලිය. මිනිස්සුන්ට මං ආදරේ ඇත්ත කියන බොරු කියන්නේ. ඒක අර ආවේගශීලී වුණාට ඒක ඇතුලේ තියෙන කරුණු කාරණා සමහර වෙලාවට ආවේග නෑ මෙහෙම නිතින් මම රහතන් වහන්සේගෙන් නෙමෙයිනේ. මම බොරු බුදු වෙලත් නෑ. රහත් වෙලත් නෑ. සෝවාන් වෙලා කියන්නෙත් නෑ. මම බොරු භාවනා කරන්නෙත් නෑ. බොරු භාවනා නෑ පැත්ත කියන්න බෑ. මට වැඩ තියෙනවා මගේ රට වෙනුවෙන්. මේ ඔක්කොගෙම අයින් වෙන කාලයක් ඉතාලම ළඟයි. එතකම වැඩ කරනවා.
හරි. දැන් කැබ් එකේ රෙගුලර් මේ දැන් පැනලා ලෙව්වා. පාර දන්නේ නැහැ. අවුරුදු 5ක් කොළඹ දුවනවලු. පාරක් දන්නේ නැහැ. වැඩක් නැහැ. මම ඩ්‍රයිවිං නම් මගේ ප්‍රධාන දේ තමයි අපේ විශ්ය අපි දන්නේ නැති එක. අපේ විශ්ය අපි දැනගන්න ඕන. නේ? එච්චරයි. නමුත් ඒ විෂය ඇතුළේ අපි හඳුරන්නේ දැන් ඔබ වහන්සේ භික්ෂුවක් හැටියට බණක් දේශනා කරනකොට ඒකෙදී අර පන්සිල් කියන්නේ බණ නෙමේද? නෑ ඒක හරි අපි හඳුරන්නේ. පන්සිල් කියන්නේ බණ නෙමේද? බණ. ඉතින් පන්සිල් පද පහ ලස්සනට විග්‍රහ කරන එක බණක් නෙමේද? හරියට දැන් කොච්චර කාලද මේ ෆීල්ඩ් එකේ? මම අලුත් අපි හඳුරන්නේ. අලුත් කොච්චර කාලද? අවුරුද්දක් විතර. අවුරුද්දක්. ලොකු සල්ලිකාරයෙකුට සතියෙන් මාධ්‍යවේදී බිහිකන් පන් දැන් තියෙන සල්ලි හැටියට. channel ටික ඔක්කොම සල්ලි දුන්නා. පොඩිසන් 10ක් දුන්න ගමන් පවුදා YouTube එකේ FB එකෙත් ගැව්වා. ජනප්‍රියයි. හරිනේ. තේරෙනවද? තමුන්ගේ දේ බය නැතුව කන්න. මම බුදුහාමගේ ධර්මයේ කිසිම අපහාසයක් නොකර මම මගේ වැඩේ කරනවා. මම ඉන්නේ එකම න්‍යායක පන්සල් සුරකින්න සමාජයක් හදන්න. මන් දකින්න රක්කු බෝතලේ හංගනවා නම් මන් දකින්න සිගරට් එක නිවනවා නම් මට මිනිස්සු එල්ල ඇත්ත කතා කරනවා නම් ඒ කියන්නේ මං කියන බණ ඇහිලා නේ ඒගොල්ලන්ට හරියට. හරිනේ? දන්නවද? පන්සල්වල ගස් ගල්ලස්ස ඉන්න පේන්න එන්නේ නැහැ. ප්‍රශ්න හයි කියලා මං ගියා. එච්චරයි. මොකද ඔබ වහන්සේගේ බණ ඇතුලේ තියෙනවානේ සාමාන්‍යයෙන් අපි අහන අපි දකින සමාජ ජාලවල තියෙන බණ ගත්තා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. හයිලයිට් කරලා ගහන්නේ පොඩි පොඩි කෑලි හිට් කරගන්න. දැන් මේකේ C channel එකේ දැන් මේ free channel එකේ මේක මොකක් හරි දැන් මේකේ ප්‍රෝග්‍රෑම් එකේ හොඳම තැනක් බලන එඩිට් කරන ගම. ඒක ගහනවා ඊට උදේ. ඊට පස්සේ කියපුවනේ වෙන්නේ ඊට පස්සේ එළියට. පැයක් රෙකෝඩින් ඔක්කොම ඉවරයි. නේද ඔබ වහන්සේගේ බණ ඇතුලේ අර මේ පොඩ්ඩක් රැඩිකල් මැද මේක නිකන් අර පොඩ්ඩක් වැඩි හිටියන්ට වඩා සුදුසුයි වගේ ගතියක් තියෙනවා සාමාන්‍යයෙන් අපි හිතමු කාන්තාවන් ගැන කියන දේවල් ගායිකාව පොඩි කොල්ලෙක් තියන් ඉන්නවා. ඒක ඕක කිව්වම කුණු හරපයක්. කරන්න ඕද කියන්නද නැහැ. ඒක බණක් ඇතුලේ කියන එක නිබ්බෙන් බණක් කියන්නේ මාර වැඩන්නේ හත්තලාම. ඈ බණක් ඇතුලේ ඒක කියන්න බෑයිද? ඒක තුන්වෙනි සිල්පදේ කැඩෙනවා නම් බුදුබණ අනුව පවක් සිද්ධ වෙනවා නම් ඒක කියන්න පුළුවන් පවනේ. බුදුහාමුදුරුවෝ ගාවට හෙළුවෙන් දුවන් ආවා නම් ගෑනු අය එතනින් යාමට කතාවද පුතේ බය වෙන්න බෑ. වෙලා තියෙන්නේ බොරු ෂෝදාගෙන එක එකම આવනවා. තමුන්ට දේවල් නැති වෙයි කියලා. අන්තිමට මොකද වෙන්නේ? දැන් අර ළඟදි සිද්ධියක් ගියානේ. හාමුදුරුවෝ කියන හෝ හායි හුයි ගාලා ලංකාවේ රට. ඒ හාමුදුරුවෝ ඒ තත්ත්වෙට ගෙනාවකෝ ලංකාවේ සල්ලිකාරයෝ. සල්ලි විදන් කරේ කවුද? මේ ලංකාවේ ලොකුම සල්ලිකාරයෝ විදන් කරේ. පස්සේ ඒගොල්ලෝ ඔක්කොම ගැලවිලා ගියා. හද? සාසන වෙච්ච හානිය. දැන් බොරට හායුයි ගානවා. ඒ හායුයි ගාන්න වෙන්න කලින් ඒ වියදම් කරන කට්ටිය වියදම් දැනග මං ලංකාවේ කිසිම සල්ලිකාරයෙක්ගේ හැන්ඩල් එකක් නෙමෙයි මම බොහොම අහිංසකව මම මගේ වැට් ටික අරන් යනවා පාඩුවේ මං හැම ණයයි හાર્ඩ්වෙයාර් වලට කඩේම හાર્ඩ්වෙයාර් දුන්න ණයයි එච්චරයි මගේ වැඩ මට වෙන දේවල් නැහැ අපේ හඳුරන්නේ මේ මට අහන්න හිතුණා මේක ඔබ වහන්සේගෙන් බුදු වහන්සේ අර කෙලින් සහ ඕන දෙයක් කතා කරන අපේ ස්වාමීන් වහන්සේ නමක් නිසා අපි අතන මේ බෞද්ධ දර්ශනයත් එක්ක දේව සංකල්පය කොහොමද ගැලපෙන්නේ කොහොමද සම්බන්ධ වෙන්නේ මොකද අපි දකින වර්තමානයේ උත්තරයයි දෙන්න තියෙන්නේ මාලිගාවේ චිත්‍රයක් ඇඳලා තියනවා කාලික ඒ චිත්‍රේ මාලිගාවේ ඉස්සරහා භූමිය හිස් ගස් ටිකක් තියෙන දේවාල නැහැ මේ දෙමළ රජවරු ලංකාවට ආවට පස්සේ මේ දෙමළ ගෑන් බිසවරු ගෙනාන ඉන්දියාවෙන් මේ බිසවරුට කියන්නේ දලදා වන්දින්න මුන් අර දේවාල හදාගත්ත පල්ලෙහා. ඒ අපි දන්න කතාවනේ අපි හැමදෙරනේ. දැන් අද වෙනකොට පන්සල් භූමිය ඇතුළේනේ දේවාල තියෙන්නේ. ගොඩක් තැන්වල. මේ පංගුවක් කාන්තාවෝ ඉන්නවා. තමුන්ගේ මහත්තයා රත්තරන් වුණත් එහාගේ මිනිහා දැන් වර්ණනා කරා. අනි අර බලන්න කොච්චර හොඳ අර මහත්තයා යාර මේ ඒ වගේ මෙච්චර බුදුහාරෝ ඉදිද්දි මේ කොහත් වෙන දෙයියන් පස්සේ යනවා. මට කියන්න තියෙන්නේ එච්චරයි. මිනිස්සු යන රැල්ලට යන්නේ. මතක තියාගන්න. නිකන් ෂෝ වෙන්න ඕනේ මම මෙච්චර මහා ලොකු බිල්ඩින් ටිකද බහිරව පූජා තියලානේ මාට මාව විශ්වාසයි මම මගේ ඉලක්ක වලට යනවා මම බය නැතුව මම කියන්න ඕන දේ කියනවා මම මේ රටට ආදරේ මම ගොඩක් ගොඩක් ආදරේ ගොඩක් ආදරේ එකම හේතුව යා තමයි රණවිරුවෙක් මේ රටේ ඔයා උසස් පෙළ කරානේ අපේ රට සල්ලි නැහැ ප්‍රංශය ජර්මනිය ඇමරිකාවේ ඔක්කොම යුද හමුදා පුණුව ගන්න රටේ පුරවැසියෙක් නේ අපේ දරුවෝ කන්න දන්නේ අඳින්න දන්නේ ලියන්න දන්නේ මුකුත් දන්නේ හරිනේ
මම ඊ ප්‍රෝග්‍රෑම් එකේ ඇහුවා. ගෙදර ළමයට වාරණේ දාන ෆෝන් එකේ පකරේ තාත්තා ෆෝන් එක පැය 24 මතේ. ප්‍රජාතන්ත්‍රවාදී නෑ ගෙදර. එතන එක ප්‍රශ්න තියෙනවා. ඒ නිසා බොහොම ගෞරවයෙන් කියන්නේ තමා තම්මතේ සමා සම්මතේන් තමා කරන්නේ තමා පිටන්. හරිනේ? තමා කියන්නේ ඊළඟට මේ රටේ අපේනේ. මේක අපේ රට. මේක අපේ රට හින්දා පැනු රට වෙනුවෙන් කතා කරන්න. සිංහලකම් බෞද්ධකම් වෙනුවෙන්. හැබැයි දේශපාලනය කරන්න. හැබැයි ඒක කඩේ යන්න තමුන්ට වාසියට නෙමෙයි රටට වාසියට. අපි හඳුනන්නේ මේ දැන් ඔබ වහන්සේම කියනවා මේකේ මේ පොඩි වැරද්දක් තියෙනවා කියලා. බෞද්ධ සංකල්පයත් එක්ක ගත්තාම. ඇයි සමාජය දැනුවත් කරන්නේ නැත්තේ? ඔබ වහන්සේ වගේම අනිත් ස්වාමින් වහන්සේලා මේක ප්‍රශ්නේ තියෙන්නේ බෞද්ධ දර්ශනයේ ඉන්න දෙවිවරුයි මේ දෙවිවරු දෙගොල්ලක්. මේ ඉන්දියන් දෙවිවරු ටික මේ පටලවගෙන ඉන්නේ. හරිනේ? ඔව් පරණ බුද්ධ රූප වල ලස්සන දෙවිවරු හතර දෙනෙක් ඉන්නවා හතර පැත්තේ ලස්සන ඒ අපේ දෙවිවරු ටික. මේ යන්නේ ඉන්දියන් දෙවිවරු කාලී අර මේ ඔක්කොම පටලවගෙන ඉන්නේ. මම දකින දේ තමයි ඇත්තටම දෙවිවරු ඉන්නව නැද්ද කියන ප්‍රශ්නේ තියෙන්නේ. මිනිස්සුන්ගේ භවභෝග සම්පත්තිය දෙවිවරු ගාව යනවා. කොරන වෙලාවේ දෙයියෝ කොහෙ නිමාඩුද? කොනෑනේ දේවල් ඔක්කොම වැහුවන්නේ. එතන ඉන්න කප් මහතුරුන්ගේවත් වැඩ කරන එකත් මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ දේව සංකල්ප දෙන්න තමුන් අර මං කිව්වේ ඔයා මම ඉලක්ක ටාගට් නැත්තම් කිසි කෙනෙක් ජීවිතෙන් වැඩක් නැහැ. හැබැයි ඒක වංගු ගහලා ටාගට් යන්න හරිනේ. කෙලින් යන්න. මම ඇයි දැනුවත් කරන්නේ නැත්නම් අපි හැමදෙරෝනේ මිනිස්සු මම නම් කියනවා. මං කතරගම යනවා. හැම දේවල්ට යන්නේ. මං කිරිවිහෙරයි අෂ්ටබල බෝධියයි. ඒ දෙක හයිර ගහම දෙයියෝ පින් ගන්න එච්චරයි. එහා පටලව ගන්න යන්න එපා. මං නුවර ඉන්න කාලේ හරි වදේ පන්සල පල්ලෙයා ගෙදර ගෑණිකෙන්. හරි වදේ හැමදාම. පින්කමත් තියවට වලි දානවා. මං පටන් ගත්තා හොඳම පින්කම දවසේ පිටරයක් තිබ්බ ඇදලා ගේට්ටුව ගාගෙන මොන පන්ද හොඳ ගෑණි ඒ කරන් දේවල් කියලා පව් දාවු දෙක දුර ගිහිල්ලා. අන්න ඒ වගේ තමයි. බේරෙන්න ක්‍රම හදා ගන්න. වශී ගුරුකම් කියනවා අරම මේවා මම දන්නේ නැහැ ඉතින්. හොඳයි. දෙයියෝ ඉන්නවනම් ඒවෙන් ප්‍රභාකරන්ට ගහන්න තිබුණා. නිවර්ණ වැඩි. ඔය පංගුවක් දේශපාලනෝ තේ බොන්නේ නැහැ ගෙවල් වලින් ඇවිල්ලා. නැත්නම් ඇයි අපි හඳුනන සමාජයේ මතයක් ගොඩනගන්නේ නැත්තේ මේක ගැන එතකොට? දැන් කවුරුත් කතා කරන්නේ නැත්තේ. දැන් නම් ගොඩක් තරුණ සමාජෙ මේවට ගල යන්නේ නැහැ. තරුණ සමාජය යන්නේම නැහැ මේවට. අපි ගත්තොත් අපි හැමදෙරෝනේ මේ හැබැයි ඉතින් කපුව නම් ළමයි හදනවා. දේවාල වලට ගියාම. කුණු හර්පයක් නෙමෙයි ඇත්ත කිව්වේ. එහෙම අනන්ත වෙලා තියෙනවා. මම දන්න බෙර ගහන අයිය කෙනෙක් ඉන්නේ ආ විස්තර ගොඩක් ඔය දේවාල කපුව කරන ජරා වැඩ කිව්වා. ඉතින් දුකක් හිතෙනවා. පව් මිනිස්සු අසරණයි. නොදැන්තොත්කම. දෙරොත්කම. අපි හැමදෙරෝනේ මේ ජ්‍යොතිෂය නක්ෂත්‍රය ආයි බන්නන්න දෙන්නේ. මේක ඇත්තටම කොහොමද මේ බුදුදහමත් එක්ක බෞද්ධ සංකල්පයත් එක්ක ගැලපෙන්නේ? අපි දකිනවා නැකත් බලනවා. නැත්තම් හඳහම් බලනවා. මගේ පන්සලට එල්ල බලන්න මම එක බිල්ඩින් එකක්වත් නැකතට හදලා නැහැ. බිල්ඩින් ඔක්කොම ඉවරයි. හිත ඇත්නම් පත කුඩාද මේ අපේ හිත. මම දන්නේ ඉච්චරයි. හිත හොඳින් තියන්න ඕන. දැන් මේක ඉන්නයි මේක කඩන් ඇටිය මේක පාළුවේ කියලා හැමදාම ජප කරොත් මේක නැති වෙලාම යනවා. රණසිංහ ප්‍රේමදාස මහත්තයා හැම තැනම තමුන් හදන නල්ලින්දෙත් නම ගැහුවා. ඒ අයියේ ගැහුවේ. ඒ නමේ ආශිර්වාදයක් තියෙනවා. ආර් ප්‍රේමදාස නෙමෙයි රණසිංහ ප්‍රේමදාස කියලා ගැහුවේ. ආශිර්වාදය. ඇයි නමක් දාන්නව? නැත්නම් මොකද ඒ කියලා දාන්නවනේ. ඒ නමක් දාන්නේ නමෙන් ආශිර්වාද වෙනවා. අපි පරණ අම්මලා ළමයි නම බට්ටි සුදුවා කියන් දෙන්නේ නැහැ. නමින් කියන නමෙන් ආශිර්වාදයක් තියෙනවා. නැකත කියන්නේ හොඳ දෙයක්. සුබ කටයුත්ත. නේද මේ ජ්‍යොතිෂ වේදය මේ ජ්‍යොතිෂයේ කතරම් දුරට මේ බෞද්ධ සංකල්පත් එක්ක ගැලපෙනවද? නෑ. ඒක පරාස දෙකක්. ජ්‍යොතිෂ ඉස්සර මේක ජෝතිෂය කියන්නේ ගොඩක් දේවල් එන්නේ ජ්‍යොතිෂයේ එනවා බිස්නස් එකට. දැන් ඔය ටීවී channel නිකන් දෙන්නේ නෑනේ. ගෙවන්න ඕන. ඉතින් ජෝතිෂ ප්‍රෝග්‍රෑම් එකක් ගන්න කීයක් ගෙවන්න ඕන? සමාන බව. දැන් අපි මේ සමාජයේ මතයක් හැදිලා තියෙනවානේ. දැන් ඉස්ලාම් ආගම අදහන කට්ටිය නැකත් බලන්නේ නැහැ. කතෝලික ආගම හෝ ක්‍රිස්තියානි කට්ටිය නැකත් බලන්නේ නැහැ. ඉස්ලාම් එකේ පිස්සු තියෙනවා. කූරගල මිනිතුනකට නිවදින්නේ. කූරගල සෝහන් තුනක් තියෙන. කූරගලට සාරාම විරුද්ධයි. ජ්‍යොතිෂය වැඩිපුර භාවිතා කරන්නේ බෞද්ධනේ. ඔයා බයිලා ගහනවා එන්නකො කොටුවේ පන්සලට කොච්චර මුස්ලිම් අය එනවද? බෝධි පූජා තියා ගන්න එකත් ගන්න හොරෙන්. ඩේට් කපනවා කාර වලට අපි. අපිට වාසියින් සල්ලි හම්බ වෙනවා.
අපේ හඳුරන දැන් ඔබ වහන්සේම කියනවා දෙහි කපන්න එනවා කියන පන්සලට. එතකොට දැන් ඔබ වහන්සේම එතකොට අපිට කියක් හරි හම්බ වෙනවා දෙන්න ටයි ටෙලිෆෝන් බිල් ගෙවා ගන්න අපිට ලයිට් බිල් පන්සල ගෙවන්න බෑ. නමුත් එතකොට ඒක වැරද්දකට තව පෙළවීමක් හෝ දැන් මිනිස්සුන් එන්නේ ඒක ඒ වගේ සතුටනේ. අපි මොනා කරන්නේ? බලෙන් බෝඩ් ගහලා ගෙන්න ගන්නවයි. මම දෙයක් කියන්නද? මේ භික්ෂුත්වය හයට ආරක්ෂා ගන්න මේ සමාජයෙන් අයින් වෙන්න ඕන. මම ඒකට අයින් වෙනවා කිව්වේ. මම ලොකු ආසාවක් තියෙන ඉන්දියාව යන්න. ඊළ පාඩුවේ මේ වගේ බණ කියන්නේ මොකුත් නෑ පාඩුවේ අවුරුදු දෙක තුනක් ඉන්න ඕන. මේ යන්නේ සම්ප්‍රදායික මහානකම. මේකෙන් ගැලවෙන්න හරි අමාරුයි. මම මේ නිකන්වත් මම ජීවිතේට හිතුනේ දෙයක් මේ වුණේ බණ කියන්නේ මගේ ජීවිතය ඇති බණ මම වෙලාවට ඇමරිකාවේ හරි විදිහට හිටියනම්. ඔබ වහන්සේ කුඩා කාලේ ඉඳන් හිටියේ කවුරු වෙන්නද? මගේ ලොකු ආසාවක් තිබුණේ මේ ලොකු ව්‍යාපාරිකයෙක් වෙන්න ඕන කියලා. තාත්තා හොඩල්නේ කරේ. ඒ ෆැන්සි ලොකුවට යන්න ඕන කියලා. ඒ ආසයි මම ඒකට. මම අද ෆස්ට් ටයිම් කියන්න තාත්තගේ කඩනේ තාත්තට බැරි එකම එක දෙයයි. තාත්තට බැරි බෝදම් රොටි ගහන්න විතරයි. මට අදට චාර්ජ් එකක් ආපු පුච්චන්න පුළුවන්. දැන් අවුරුදු 25 කරලා නැහැ. තාත්තා බලන්න. තාත්තට බැරි තාත්තම හරි ආසයි තාත්තන කැම ගන්න. තාත්තට බැරි බෝදම් රොටි ගහන්න විතරයි. අනික ඔක්කොම කැම පුළුවන්. ඒ තාත්තයි ගතිය. මේ දැන්ටත් මේ කන්න බොන්න දෙන්නේ මිනිසුන් සලකන්නේ මේ තාත්තයි ගතිය. තාත්තා කන්න දෙනවා මිනිසුන්ට. තාත්තයි ගතිය. පිරිසුදුකම තාත්තගේ මහන්සිය. ජෝසිරවා පටන් ගන්න කිව්ව ඉවර කරේ. මිනිස්සු පව්. හදානම් බාන්න 25000යි 15000යි. සීනි දෙනවා. මංගෝ මෝඩ ගෑනු මිනිහට හොර මිනිස්සු කියලා සීනි ඉල්ලන් එනවා. නෙක්ස්ට් මෝල්ලට සීනි දාලා දෙනවා. නෙක්ස්ට් මෝල්ලගේ සීනි. අර ගෑන මිනිහට අර හුණියක් නෙමෙයි සීනි වැඩි වෙනවා ඒකේ. ඔළුව අතගාල් තඩි සීන්ට් එකක් දෙනවා. දැන් මම මහියංගනේ ගියදෝ දැකලවත් නැහැ. දැන් ගියේත් හදලා ඉවරයි. එච්චරයි. ඇත්තටම දැනුවත් කරන්න බැයිද මේ සමාජයේ මේ මිනිස්සුන්ගේ මේ නොදැනුවත් ස්වභාවය නිසා මේක නෙමෙයි දැනුවත් වෙන්න ඕන. ධර්මයේ දැනුවත් වෙන්න ඕන. ධර්මයේ දැනුවත් වෙනකොට අනික නිකම්ම හැල්ලා යනවා. තේරෙනවද? අපි අම්මලා පරිප්පොද්දට දාලා බිත්තර තම්බ ගන්නවා. බත් එකෙත් තම්බ ගන්නවා. හැබැයි ගානට බත් එකෙන් බිත්තරේ අයින් කරගෙන බෙදනවට අයින් කරනවා. ඒ වගේ ධර්මයේ දැනුවත් වෙනවා නම් අනික ඔක්කොම හැල්ලා විසිලා යනවා. ගඟක් ගලනකොට පල්ලෙහාට කුණුඩු ඔක්කොම දෙපැත්තට යනවා. ගඟ ගලන පල්ලෙහාට. අපි හඳුනන්නේ මේ අපි දකිනවා මෑත කාලේ වෙනකොට ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා මේ විවාහ මංගල්‍ය අපි පල්ලි වල බඳිනවා අපි දැකලා තියෙනවානේ. දේවස්ථාන වල පන්සලේ විවාහ උත්සව ගන්නවා. පන්සලේ විවාහ උත්සව ගන්න එක මම එක පැත්තකින් පොඩි දැන් විරුද්ධත්වයක් දෙන බෝඩ පාරේ බොනවා. හැබැයි ඕගලන් පල්ලියේ බඳිනවා වගේ අපේ විවාහ චාරිත්‍රයක් තිබ්බා පන්සලේ. විවාහ චාරිත්‍රය තමයි බඳින්න කලින් ගෑන් ළමයා ගෙදර පිරිත් කියනවා. හොඳට පිරිත කියන ලස්සනට මම මහ පිරිතුත් කියනවා. ඒ ඉවරයි වෙඩින් එකෙන් පස්සේ කොල්ලගේ පැත්තේ පිරිත කියනවා. ගෑන් ළමයා ගෙදරට බඳලා ආපු හින්දා. දැන් නිකන් ෂෝ. අපන්තුනේ මේ ඒකත් එක්කම තියෙන අනිත් දේ තමයි මේ බෞද්ධ කෙනෙක් විවාහ වෙනවා නම් පෝරුව නගින්න ඕනේ. පෝරුව සහ බෞද්ධ සංකල්පය කොතනින්ද? ඒක ආරක්ෂිත පද්ධතියක් ක්‍රියාත්මක අද පෝරුවේ නගිනේ උන්. පෝරුවද තියෙන්නේ? පෝර්ණිමේදී අර මිනි පෙට්ටි වලට තියෙන කණු හතරක් දාලා මල් එල්ලනවා. මිනි පෙට්ටි වල තියෙන කණු හතරක්. ඒ පෝරු දේවා. ඒවා 500ක් විතර නැගලා ඇති. ඉස්සර පෝරු ඕක නෙමෙයි. ගැටේ තියෙන ලීයක් කිරලා නැකතට ගහලා මම වල පෝරු චායිතයක් තියෙන සුනාම් පිළිමේ තියෙන්නේ. සුනාම් පිළිමේ මේ ගාල්ලේ පාරේ. ඒ සුනාම් පිළිමේ ස්විස්ලන්තේ පුතෙක් බැන්දා. 72යි මගුල් ගෙදර හිටියේ. මුළු මගුල් ගෙදරම. පැය 3යි විනාඩි 45ක් පෝරුවේ චාරිත්‍ර. කොහොමද? අද විනාඩි 5ක් කපුවලා දෙනවා ඇන්ලොප් එකක් උඩට ඔක ටක් ගාලා ටුක් ගාලා ගෙයිවල කරනවා කියන්නේ. නැත්නම් ඉතින් ඇම්බුලන්ස් තියන්න ඉන්නෙම පෙරලා වැටෙනවා ඒකේ. ඒක චාරිත්‍රයක්. ඒ චාරිත්‍රය දැන් මේ ෂෝ එකක්. අපේ ඔයගොල්ලන් දිවුරනෝනේ පල්ලියේදී. අපේ. මේක දිවුරිල්ල. අද බොරුවට දිවුරන්න. බැඳල් ළමයින්දත් පොවුනගෙන බැඳල් ළමයින්ල පොවුනගෙන උන ලේසි. ඒක කිලුටු කරනවා කියන්නේ වචනේ. දන්නවද channel C අලුත්ම ආරංචිය? ඔයාගේ පුංචි කෝල් එකකට මේ අලුත්ම ලක්ෂ 3කටත් වඩා වටිනා Honda Grazia බයික් එක ඔයාගෙම කරගන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ එකම එක දෙයයි. 23යි 11ට පුංචි කෝල් එකක් ගන්න එක විතරයි. අපි හඳුනන්නේ මේ අපි දකිනවා ගව ඝාතනය සම්බන්ධයෙන් ලංකාවේ බොහෝ විට කතා කරා. මේක බව්වාගේ රටල්ලෝනේ ඉඳ මරන්න පුළුවන්.
එහෙම කියන්නේ මම නම් දන්නේ. අපි දකින විදියට මම ඔයාලට හොඳ දෙයක් කියන්නද? පණිපිටි දැන් පණිපිටි පාලම. දැන් රැයට හරක් ගෙනියන්නේ ඇවිල්ලා මෙහෙම ගැහුවා කේබල් එක කකුලට. ලොරිය මෙහෙම බාලා තියෙන්නේ. අරක ඇදලා ගන්නවා කේබල් එකෙන් හරක උඩට. කොහොම හරි කකුලේ වැදුනේ පල්ලෙහාට කේබල් එකෙන් සම්පූර්ණ කටුව දක්වාම මස් ටික යනවා. ඒතර හරකගේ ඇඟේ කඳයි අර කකුල ටිකයි තියෙන. හරක බේරුණා. හරක කෑගම ලොරිය ගියා. අරකට කේබල් එක ගැලුණා. හරක උදේ මස් නෑ කකුලේ කටුව. ඒ වගේ පාර මිනිස්සු මරනවා හොරුව අරන් ගිහලා. මම දැක්කා ඔය රටේ ඉන්නකොට කොරි ගමක අල්ල ගහලා බැඳලා තිබුණා. හරක්. ඇයිනේ? ගොඩක් මස් මාංශ කන එක තහනම් කන චීනේ එහෙම. මම කතා කරන්නේ නැව ඇත්තනම ගව ඝාතනය ගැන නෙමෙයි අපි හඳුනන්නේ. මස් මාංශ සතු මරන. දැන් ගව ඝාතනයට ප්‍රසිද්ධිය විරුද්ධ වෙනවනේ. හැබැයි අපේ ජන ක්‍රීඩාවක් තියෙනවා තිරික්කල් රේස් කියලා. ඔව්. අර හරකට ගගහ වද දිදී යනවා. නෑ මෙහෙමයි. ඒක කවුරුත් කතා කරන්නේ. සංස්කෘතියයි මේකයි පටලව ගන්න එපා. කොට ආදින ඇතයි මාලිගාව ඇතයි දෙන්නේ. තිරික්කල් රේස් එක සතු මරන. තිරික්කල් මේ ඉන්න පාරේ මේ ගමේ කිරි ගන්න එක තිරික්කල් රේස් කිව්ව මැරෙයි එලවන් යන එක. ඒක තිරික්කල් එනුවන එක විතර ඒක. නමුත් ඒ දෙන්නම සත්තු නේ පැහැඳුරන්නේ. දෙදෙනාම ගවේ. නෑ සත්තු දෙන්නෙක් එක ඇත්ත. ඔයාට බෑනේ ග්‍රීස් ගහේ නගින්. ඔයාට බෑනේ කොට මම ඔයාට ගියොත් නම් කොට පොර වන් ෂොට් ඩවුන් කෙලින්ම පල්ලට ගියේ. ඒ වගේ ඒවට පිකප් වෙච්ච අය ඉන්නවා. හරිනේ. දැන් මේ අපි කිව්ව මේකට ගොඩක් නළුනි ලියනවානේ. පංගු අක්කා එනවා මේ ගෙදර ඇඳන් ඉන්නේ වැඳගෙන. පංගු අක්කා එනවා හොඳට ඇඳගල් වහගෙන. පංගු අක්කයි කලිසම් ඉරලා එහෙම්ෙන් එළිය දාගෙන. ඒ වගේ ඒ හරක සිරිසනාට ගහන එක වැරදි. හැබැයි ඒ සතා ඉන්නේ ඒකටම. ඒ ත්‍රිකරේ ඒ නහයි වල්ල එහෙම වෙනම් විදලා එයා ඒගොල්ලන්ගේ එයා දන්න මේ දුවන්නේ කියන. දැන් අර කියලා තිබුණේ පෙරහැර ගෙනියන්න එපා ගිනි පෑගෙනවා මේක තිරිසන් වැඩක් කියලා. ඒක දෙවිදිහක්. දැන් අර හොඳම උදාහරණ මේ ළඟදී ඇතින්නක් මලා ඒ ඇතින කටුගොඩ. හැබැයි ඒ අවුරුදු 15කින් 10කින් ඇතා ගිහලා නැහැ පෙරහැරේ. ඒගොල්ලන් අන්තිම පාටේ ගෞරවයක් ලෙස පෙරහැර ගෙනිච්ච ඇතා. ඒ ඇතින්නව. කොච්චර මඩ ගැහුවද මේ අන්න එක ඕනම දෙයක් තේරුම් අරගෙන ජීවත් වෙන්න සමාජෙ. ගව ඝාතනය සම්පූර්ණ වැරදි. සත්ත්ව හිංසාව සම්පූර්ණ වැරදි. හැබැයි තිරික්කල් රේස් එකයි කුහුල් පොරයයි කියන දෙකක්. ඒකෙදි ගැහුවට කමක් නැහැ. ගහන එක වෙනම කතාවක්. ගහන්න ඕනේ නැහැ රේස් එක දුවන්න. තේරෙනවද? අපි දකින්න හැම රේස් එකේම ගහනවනේ අපි හැමදෙරනේ. ඒක ඉතින් එයාගේ සතාතින ආදරේ තමයි. තේරෙනවද? දැන් අපි පන්සලේ බලුබට 6ක් ඉන්නවා දැන්. 3 දෙනෙක් ඉන්නවා මළුවේ කැත කරන්නේ 3 දෙනෙක් එළිය කැත කරනවා. හරිද? දැන් කවුරුද එක්ක මම බලලට ගහලා එලවනවා. ඒතර එයාද අදින්නේ টয়ලට් උදේට. මං එලවනවා රැයට. දැන් උන දැන් ගේට් පහකට පාසයි. ඉතින් ආ දැක්කද ආරු බල්ලොන්ට ගල් වලින් ගහනවා. දකින්නේ ඒක හැබැයි එයා දන්නේ බුදුහාමුදුරුවෝ කැත කරනවා බල්ල ඇවිල්ලා කියලා. චේතනා බික්කවේ කම්මං වදා. අපි හැමදෙරනේ මේ පසුගිය ජනාධිපතිවරණ සමයේ ඒ ආසන්න කාලේ ඔබ වහන්සේ වැඩි අර කොටුවේ තියෙද්දී හමුදා සෙබළු රණවිරුවන්ගේ උද්ඝෝෂණයට ඔවුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටියා. ඔබ වහන්සේ කතා කරා. දැන් ඔබ වහන්සේ ඉන්පසු ඔබ වහන්සේ බලාපොරොත්තු වන රජය බලාපොරොත්තු වන ජනාධිපතිතුමා බලයටත් පත් වුණා. ඒක කියන්න ඕනේ එතනදි පොඩෝ හින් ගැහුවයි කොටුවේ හාන්දරෝ නැද්ද? ඒ මම අන්තිම දවස් 4 තියලා ගියා. මතක තියාගන්න. එතන කිසිම හානකට පෙට්‍රල් ටික ගන්න බැරි වුණා. මම ගිහිල්ලා එකයි කිව්වේ තොපි මලොත් ප්‍රශ්නයක් නැහැ. මැරෙන්නේ නැතුව පෙට්‍රල් වලින් ගිනි තියාන පිච්චුනොත් මේ ඉන්න එකෙක්වත් නැහැ කිව්වලු බෙහෙත් ටිකක්වත් දෙන්න. කියලා තමයි ගත්තේ. හැබැයි දැන් නම් ඒ සංවිධානය 4ට 5ට කැඩලා. ඒ නිසා දුපාසලත් නැහැ ඔක්කොම නැහැ කවුරුත් නැහැ කියලා. හැබැයි අපි එකකවත් නැහැ. මං යවන්නේ මීඩියා channel ගෙනියන්නෙත් නැහැ මං. මගේ පාඩුවේ මං තනියෙන් රෑ වෙලා. ඒ නිසා දුපාසලේ දැන් පෙනී සිටින්නේ නැත්තේ වුන් වෙනවා. දැන් පෙනී ඉන්නවා. දැන් සංවිධානය 4ට 5ට කැඩලානේ. එහෙනම් තාමත් ඔවුන්ගේ උද්ඝෝෂණ යනවා. ඔවුන්ගේ ප්‍රශ්නේ හැමමයි. උද්ඝෝෂණ යනවා කියන්නේ මේ ලොකු සංවිධානයක් නෑ දැන්. කට්ටිය පොට්ටු වෙලා කට්ටිය UMP වල එක ඉවරයි. සදා ඔච්ච බවන්ටුටේ. දැන් නෑ සංවිධානයක්. බංගදර මම දෙතුන් දිනක් කියනවා කකුල් කපලා මම උදව් කරනවා. දැන් එක එක මෙහෙමයි ඉතින්. ඔය ඕනම ලංකාවේ ඕනම සංවිධානයක් දේශපාලනයේ දැහැ ගන්නවා. භික්ෂුතියත් එහෙමයි. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භික්ෂුන් වහන්සේලා එක්සත් ජාතික කොහොම බෙදලා ඉන්නේ? ඇයි එහෙම වෙන්නේ අපේ හැමදෙරනේ? ඒ කියන්නේ ලංකාව දැන් ඇත්තටම ඒ කියන්නේ මේක සිලෝන්නේ. ඒ ස්වාමීන් වහන්සේලා ඉන්නේ දේශපාලනය කරන්නේ ඇත්තටම. ස්වාමීන් වහන්සේලා ඉන්නේ මේ පක්ෂපාත පක්ෂ දේශපාලනය නෙන්නේ. ඒක වෙන්නේ 56. 56 භික්ෂු දේශපාලනට ඒ වරද්දගත්ත තැන. පල්ලියනුත් ඉන්නවා යට. ඒ කියන්නේ අපිට නිවැරදි කරන්න බෑ. පල්ලිය භික්ෂුන් වහන්සේ නෙමෙයි පල්ලිය කතෝලික පල්ලියනුත් යටින් ඉන්නවා. ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්න පූජක කණ්ඩායම් ගිහලා හම්බ වෙනව වෙනම. හැබැයි ඒගොල්ලෝ මීටින් නගින්නේ නැහැ.
ඒගොල්ලන් මීටින් නගිනවා අර. අර යාපනයේ පැත්තේ ටැමිල් කට්ටිය යනවා ඒගොල්ලන් දෙවන සංවිධානයේත් එක්ක. මම දෙකද පෙළ පාළි යනවා. කොළඹ යන්නේ. ඔබ වහන්සේ කතාවත් එක්ක මගේ මේ ඇත්තම අවසන් ප්‍රශ්නේ මේ පසුගිය දින කීපයේ අර තිබිච්ච කතාවල් වලින් එකක් ගොඩනැගිච්ච මේ අර අපේ අති උතුම් අගරදු ගුරුතුමා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙක් කළ ප්‍රකාශයත් එක්ක ඇත්තම අද කරුණේ අගරදුගේ අද රදගුරු කිව්වා. අගරද ලැජ්ජයිනේ. මං හරයෙන් ගැන ලැජ්ජ වෙන්නේ එකම එකට දෙයයි. හරිනට සල්ලි ගොඩක් ඇති. කිසි ගැටලුවක් නැහැ. හරින් කත බෞද්ධයෙක් නෙමෙයි. හරින් උඩ බලාගෙන මොන්ට කෙල ගහගත්තා. කිසිම කතෝලික දේශපාලනයක් මන් දන්න ඉතිහාසයේ කිසිම කතෝලික දේශපාලකෙක් තමුන්ගේ ආගමික නායකයට ඔච්චර පහත් තත්ත්වයට කතා කරේ නැහැ. එයාගේ අඩුපාඩු ඇති. රහත් වෙලා නැහැ අදගුරුතුමා. හැබැයි ලංකාවට සේවයක් කරා මේ වෙලාවේ. යාට ලොකු බලයක් තියෙනවා. කාදිනලු ටිකයි ඉන්නේ ලෝකේ. පවර්ෆුල් එකක් තියෙනවා. BBC ගනොත් ඇහුවේ කෙලින්ම කාදිනල්ගෙන්. හරිනේ. ඒක පවර්ෆුල් එක පිළිගන්න වෙනවා. ඉතින් ඒ වෙලාවේ ලොකු දෙයක් එයා කරා. ඔබ වහන්සේ බෞද්ධ භික්ෂුවක් හැටියට ඔබ වහන්සේ විශ්වාස කරනවද උන්වහන්සේ දේශපාලනයක් මේ කරන්නේ උන්වහන්සේ දේශපාලනය කරනවා. ඉතින් උන්වහන්සේ අයිතියක් තියෙනවා. ඒ උන්වහන්සේ පක්ෂ දේශපාලනයකද මේ ඉන්නේ එතකොට? මන් දන්නේ. රටේ වෙන දේ කතා කරන එකයි පක්ෂ දේශපාලනය දෙකක්. ඉතින් එයා ඒ බෝම්බේ ගහපු මුස්ලිම් දේශපාලඥයන්ගේ සහෝදරයන් අත්තරන් රන් ඉන්නවනේ. ඒතර උන්වහන්සේ කිව්ව බොරු වෙලා තියනද නෑ? ඇත්ත නෙලා තියෙන්නේ. ඇත්ත වෙලා. තමුන්ට හොඳ වෙනකොට හොඳ කියන්නත් නරක වෙනකොට නරක කියන්නත් දේශපාලඥයෝ එහෙම වෙන්න හොඳ නැහැ. අවසන් ප්‍රශ්නය කියලා හිතුවා මට තව ප්‍රශ්නයක් අහන්න හිතුවා. ඒ අවසන් කී ඉවර වෙන්නේ නැහැ නේ. මට තව ප්‍රශ්නයක් අහන්න හිතුවා. ආච්චි වගේ. අපි හඳුනන්නේ මේ දැන් ඔබ වහන්සේ බලාපොරොත්තු වන ජනාධිපතිවරයා යටතේ තියෙන රජයක් මේ තියෙන්නේ. දැන් රජයක් නැහැ. ඔව්. ජන ඕතම්පුව ටික ඉන්නේ. ඔව්. එතකොට අපි හඳුනන්නේ මේ දැන් මේ මේකෙන් අනිවාර්යෙන් පර්ණායකගේ මේ ඉන්න කැබිනට් මණ්ඩලෙන් 5ක් ඩොට්ට යනවාමයි. ඔන්න දැන් කිව්ව ෆස්ට් ටයිම්. 5ක් යනවා. කොළඹින් 3ක් ඩොට්ට යනවා අනිවාර්යෙන්. නම් කියන්න බෑ. මුස්ලිම් දේශපාලනයන්ගේ ඔය ඉන්න අයගෙන් 3 දෙනෙක්ගේ ඩොට්ට බහිනවා. නම් කියන්න වේද බෑ. නම් කියන්න ඕනේ වැඩේ කත්තු කරලා තියෙන්නේ අපි. හොඳයි. අර මේ ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධ ප්‍රශ්නේදී ඔබ වහන්සේ හිතනවද අපේ ක්‍රීඩකයෝ තරඟේ වික්කයි කියලා? තරගයේ කතාව නේ මට උසාවිය ගැන කතා කරන්න බෑ. මට පොඩක් උසාවිය ගැන දුක හිතුණා. කුසල් මෙන්කි සිද්ධිය හැප්පිච්ච එකේ. එතකොට මටත් සල්ලි තියනවා නම් කවුරු මගේ අතින් මැරුණොත් හැප්පිලා මට සල්ලි දීලා අපාරන් එන්න පුළුවන්. ඒක හරි නෑනේ. ඒක ලොකු මම ආව හිරේ දායෙත් දෙනව නඩුවක් කතා කරා කියලා. ඒක හරි වැරදි වැඩක්. මට නිකන් අන්නේ හරි දුක හිතුනේ සිද්ධියේ. කොහොමද ලොකු බලපෑමක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ලක්ෂ 10ක් දීලා එළියේ. අඩුම දවස් 10ක්වත් තියෙන මිනිහෙක් මැරලා. හරිනේ. මොකද මම පොලිසියෙන් දන්නවනේ. ඉච්චරිකුනේ අප මට මං හිතුවා අඩුම ගානේ 7ක්වත් දාය ඇතුළට කියලා. මිනිහෙක් මැරලා. පාවා දීම. ක්‍රිකට් වල පාවා දීමක් නැත්තම් තමයි ෂුවර් නැත්තේ. ඔකත් තින් කෙලසුන් සයි චරිත ටික ගන්න කරන්නේ. ක්‍රිකට් පාවලා දීලා තියෙන තරම්. සූදු කට්ටිනේ ඔක ඉන්නේ ඔගේ. ඉතින් අපි යහරට මේ වර්ල්ඩ් කප් එක ගැන මම දන්නේ. හරිද? වර්ල්ඩ් කප් එක මම දන්නේ. ලංකා ක්‍රිකට් කොහරි පාවලා දීලා ඇති. ඒක අපිට අදාළ නැහැ. මේ සල්ලි මත යන ක්‍රීඩාවක්. මේක 96ට ලංකාවේ ක්‍රිකට් හරියටම තිබ්බේ 96ට කලින්. දැන් ක්‍රිකට් සල්ලි. හොඳ ක්‍රීඩකයෙක්ගේ අම්මා ලස්සන නම් ටීම් එකට යන්න පුළුවන් කියලා රාවයක් තිබ්බා. බෝඩ් එකේ සමනල්ල ඉන්නවා නම් හොඳ උදේට බැට් කරන්න පුළුවන්. මේ දවසින්ද කතා. දැන් ක්‍රිකට් කියන්නේ සල්ලි ඕන. රේන්ජ් වල බයින්න ඕන. පුහුණු කරු යාළුවා වෙන්න ඕන. වීකෙන්ඩ් පාටි දෙන්න ඕන. ක්‍රිකට් බල්ලට ගිහිල්ලා දෙන්න. ක්‍රිකට් නෑ දැන්. ඉවරයි. මේකෙන් පස්සේ ක්‍රිකට් නෑ. දැන් මේ ඉන්න ටිකෙන් පස්සේ පාසල් ක්‍රීඩාවක් ඇත්තෙම නෑ. නෑ ක්‍රිකට්. ඇත්ත කතාව ඒක. මං කියන්නේ අපවල දුන්නා කියලා. අද උදේ රවි ශාස්ත්‍රී කතා කරලා තියෙනවා පිටරට ප්‍රෝග්‍රෑම් එකක් ටීවී channel එක ගියා. එයා කියලා තියෙන දේ කියන්නම්. මහේල ජයවර්ධනයි සංගක්කාරයි ඉන්දියාවේ ඉපදුනා නම් අද දෙවිවරු වගේ සලකයි කියලා මිනිස්සු ඉන්දියාවේ. හරිනේ ටොක්ක. ඒ කියන්නේ අපේ මිනිස්සුන් හරි තැන දීලා නැහැ කියන එකනේ. ඇත්ත කතාව ඉතින් ඒක.
හොඳයි එහෙනම් අපි අපගේ වැඩසටහන අදට මේ විදිහට නිමාවට පත් කරනවා. ෆ්‍රී චැනල් එකට බොහොම පිං ප්‍රෝග්‍රෑම් එකට ආරාධනා කරාට අපි මේ දවස්වල වැඩසටහන අර පුතා හැව්වා වගේ හර්ණෑනිය සල්ලිල්නවා කියන බණකට ඒක ප්‍රධාන මාතෘකාව සිමෙන්ති කොට 25ක්වත් දෙන්නේ නැත්නම් බණකට යන්නේ නැහැ. ගෙවල් 50ක් හදන්න ඕන අවුරුදු දෙකක් ඇතුළත එක් කරනවා. කඩුවල දැන් එකක් පටන් ගන්නවා. තාත්තා කොන්ද කරලා එක දැන් ඉන්න ළමයිගේ කොළඹ තියෙන තාම මේක අනික ඔක්කොම වටේ තියෙන්නේ බින්ගිරි එකක් හදනවා. පළවෙනි කසාදේ ළමයි 3යි දෙවෙනි කසාදේ ළමයි 3යි පළවෙනි එක මැරලා දෙවෙනි කසාදේ නංගිගේ ළමයි 3ක් නංගි දාලා පැනලා ගිහිල්ලා ළමයි 9ක් ඉන්නවා. පෙරේ ආපු ගමන් බඩු ගෙදරට කෑම බීම යවුවා. මාවතකම හදනවා දරුවෝ 6ක්. දැන්ට අත්තිවාරම දාලා ඉවරයි. මම හදාගෙන රට මතක තියාගන්න. බයිනවා වගේම උදව් කාණ්ඩත් අනන්ත මිනිස්සු ඉන්නවා. මට ඒක ගොඩක් සතුටුයි. ඉතින් මට මම දේශපාලන නොකරපු හඳුනනමක් මම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හරි ටීවී එකට ඇවිල්ලා ඡන්දෙ දෙන්න ගියව දවසේ ඒ ප්‍රෝග්‍රෑම් එක ගිය මොහොතේ ඉඳන් 55 ලක්ෂයක් මේ රටේ මගේ මිනිස්සු එක තරහයි. මට ඒක අදාළ නැහැ. මම ඒ තීරණය එවල කිව්වේ මම අපවත් වෙච්ච දවසක මම ඒ ටික හරියට ඒකට කතා කරාට බයින මිනිස්සු සාරාන් බෝම්බ ගහවල කතා කරේ නැහැ කිසිම අහන්නවත් බයට. මට පොලිස් ආරක්ෂකයන් මම ඒත් එපා කිව්වා. මට අදටත් ගන්න පුළුවන්. දැන් අද බුඩු ගොඩ අඩුවොත් වාහනයක් දෙයි. ඒ මුකුත් එපා. මං නැති වෙච්ච දවසට මං කැලණි මුල් එක පිටනිය පුච්චලා අලු ටික මුදල් ගඟට දාන්න කියලා තියෙනවා. මට ඒ ඇති. මම බොහොම අහිංසක මම මේ ගමන ආවා. මම ඕතුමා කියන වගේ මට මේ වෙලාවේ මොනවාද ඉල්ල ගන්න බැරි. ඕන දෙයක් දෙයි. හැබැයි මං ඉල්ලන්නේ. ඒ හින්දා ෆ්‍රී චැනල් එකට බොහොම පිං ගොඩක් ගෞරවයෙන් සැලකුවා. ආරාධනා කාට බොහොම පිං කියන්න තියෙන්නේ. අවසාන ඉල්ලීම. සිංහලයකට ඡන්දය දෙන්න. සිංහලයෙක් නම්. දෙමළ අයට ඡන්ද දෙන්න. මුස්ලිම් අයට මුස්ලිම් අයට දෙන්න. හරි සංවිතිය පාර්ලිමේන්තුවට යයි කවදාවත් තමුන් යවපු මිනිස්සයා සල්ලි වලට විකිනෙන්නේ නැති වෙයි. හැබැයි එකම එක දෙයක් තියෙනවා. මෙවර පාර්ලිමේන්තුවේ 10 දිනක්වත් සල්ලි වලට විකිනේ. ඒ තමයි ඇත්ත. සිනාටම තෙරුවන් සරණයි. ඔබ වහන්සේට බොහොමත්ම පිං අපිත් එක්ක එකතු වුණාට අපගේ වැඩසටහනට. යන යන තැන හැමෝම කියනවා 23:11ට කෝල් කරන්නලු 23:11ට ඩයල් කරන්නලු. ඇත්තටම 23:11ට කෝල් කරොත් මොකද වෙන්නේ? කෝල් එකක් ගත්ත කියලා මැරෙන්නේ නැහනේ. ගමු බලන්න කෝල් එකක්. දැනුමයි වාසනාවයි තරගාවලිය සඳහා ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙම තරගාවලියට සහභාගී වී ඔබට වටිනා Honda Grazia 125 මෝටර්සයිකලයක් දිනාගත හැකි අතර ඊට අමතරව සති දෙකකට කිරිකිරි ගාලා දිස්නේ ගහන Honda Grazia බයික් එකක්. මෙව්වනේ අප්පා ගේම්. නිකමට 23:11ට කෝල් එකක් කරන් බලන්න මං කියනවට.